රාත්‍රී 9යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය සම්පත් විලේගොඩ ප්‍රකාශය සුධර්මා කුලතුංග. කිරිගොවින්ට රුපියල් ලක්ෂ 10ක ණය මුදලක්. අතුරු නිෂ්පාදන සඳහා මහා පරිමාණයෙන් වී මිලදී ගැනීමට සීමා. කම්කරු වැටුප අනුමත වීම පිළිබඳව ලංකා කම්කරු කොංග්‍රසෙන් පැසසුම්. පුරවැසි මූලික ජනමාධ්‍ය සම්ප්‍රදායක්. ග්ලැසියරයක් කඩා වැටීමෙන් අතුරුදන් වූ 18 දෙනෙකුගේ සිරුරු සොයා ගැනිති. කිරිගොවින් සඳහා අයවැයෙන් යෝජනා කළ ණය මුදල රුපියල් ලක්ෂ 10ක් දක්වා වැඩි කරන්නයි මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ. අයවැය යෝජනා අනුව ක්‍රියාත්මක ව්‍යාපෘති සහ ජනතා සහන පිළිබඳව අවධානය යොමු කරමින් මුදල් අමාත්‍යාංශයේ අද පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය. ඒ අනුව ඉදිරි සතියේ සිට කිරිගොවින්ට ඔවුන්ගේ යටිතල පහසුකම් සංවර්ධනය කර ගැනීමට 4%ක පොලියට රුපියල් ලක්ෂ 10ක් දක්වා ණය ලබා ගැනීමේ අවස්ථාව උදා වේ. අයවැය යෝජනා අනුව ක්‍රියාත්මක ණය සහන සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා මෙම හමුවේදී පැහැදිලි කළේය. රාජ්‍ය සේවකයන්ට ලබා දෙන නිවාස ණය ලබාගත් හා ලබා ගන්නා ණය මුදල් 7%ක පොලි අනුපාත යටතේ ක්‍රියාත්මක වේ. මෙම සහනය මත රාජ්‍ය සේවකයෙකුගේ වැටුප වැඩිවීම රුපියල් 2500ත් 3000ත් අතර වන බව එස්.ආර්. ආටිගල මහතා මෙහිදී පෙන්වා දුන්නේය. රාජ්‍ය සහ රාජ්‍ය නොවන සේවකයින්ට සිය නිවසේ සූර්ය පැනල සවිකිරීම සඳහා 4%ක පොලි අනුපාතයකට රුපියල් ලක්ෂ 8ක් දක්වා ණය පිරිනැමේ. මේ අතර මෙම කන්නේ වී මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට ණය පහසුකම් ලබා දිය යුතු බව රාජ්‍ය අමාත්‍ය ශිහන් සේමසිංහ මහතා කියා සිටී. ඊට අදාළ කටයුතු කඩිනම් කරන්නයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ප්‍රමුඛ පොත විශේෂාංගයෙන් බලාපොරොත්තු වන්න. වතුකම්කරුවන්ගේ රුපියල් 10ක දෛනික වැටුප් මණ්ඩලයේදී අනුමත වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ මැති ඇමතිවරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රණාමය පුද කරති. ඔහු විජේරාම පිහිටි නිල නිවසට පැමිණ අග්‍රාමාත්‍යවරයා අද හමු වූහ. කම්කරු දෙපාර්තමේන්තුවේ පැවති වැටුප් මණ්ඩලයේදී වතුකම්කරුවන්ගේ රුපියල් 900ක දෛනික වැටුප සහ රුපියල් 100ක දීමනාව අනුමත විය. ඒ වෙනුවෙන් පැවති ඡන්ද විමසීමේදී රජයේ වැවිලි සමාගම් වතු වෘත්තීය සමිති සමග එක්ව අනුමත වූ වැටුපට ඡන්දය ප්‍රකාශ කිරීම විශේෂත්වයකි. පුරවැසි මූලික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් සඳහා ජනතා අදහස් ලබා ගැනේ. පුවත්පත් මණ්ඩලය ව්‍යුහාත්මක ලෙස ප්‍රතිසංස්කරණය කිරීමට අදාළව මාධ්‍යවේදීන් ඇතුළු සිවිල් පුරවැසියන්ගෙන් අදහස් හා යෝජනා ලබා ගැනීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. එම මණ්ඩලය ව්‍යුහාත්මක ලෙස ප්‍රතිසංස්කරණය කර විද්‍යුත් මුද්‍රිත හා නව මාධ්‍ය ආවරණ වන පරිදි ජනමාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන පිළිබඳ විනිශ්චය ආයතනයක් ලෙස ප්‍රතිසංවිධානය කිරීම එහි අරමුණයි. නව පනත් කෙටුම්පතට අදාළ කාලීන යෝජනා මාර්තු 15 වනදාට පෙර ලේකම් ජනමාධ්‍ය අමාත්‍යාංශය අංක 163 ඇසදිසි මැදුර කිරුළපන මාවත පොල්හේන්ගොඩ කොළඹ 5 ලිපිනයට යොමු කළ හැකිය. විපක්ෂයේ සෑම විටම රජයේ කටයුතු වලට බාධා කරන බව විපක්ෂයේ සෑම විටම රජයේ කටයුතු වලට බාධා කරන බව අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා කියා සිටී. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේ එදා යුද ජයග්‍රහණය ලබා ගැනීමට ක්‍රියා කරන විටද විපක්ෂයේ මේ ආකාරයෙන් විවේචනය කිරීම සිදු කළ බවයි. ඒගොල්ලෝ මේ උගාක් මේ රට සංවර්ධනය කරලා ජනතාවට සහන සපයලා උපරිම සේවයක් කරලා විපක්ෂයට ගියා වගේ තමයි කියන්නේ. එහෙම සේවයක් කරන්න විපක්ෂයට යන්න ඕනේ අදත් ඒගොල්ලෝගේ ආණ්ඩුව. නමුත් ජනතාව ඊටාම බුද්ධිමත්. ඒ නිසා ওই කරන දේවල් වලින් වැඩක් නැහැ කියන එක තමයි කියන්න තියෙන්නේ. අද විපක්ෂයේම සමහර මන්ත්‍රීවරු කලකිරලා ඉන්නවා. අපිට කියනවා
අපිට කියනවා මේට වඩා හොඳයි සජිත් ප්‍රේමදාසට වැඩිය රනිල් හිටියන හොඳයි කියන දැන් කතන්දර අපිට තනින් තන ඇහෙනවා. ඉතින් ඒ නිසා මම කියන්නේ මේ ප්‍රතිපත්තිය වෙනස් කරාගෙන විපක්ෂ නායකතුමාට ගියොත් හොඳයි මෙහෙම ගියොත් නම් තවත් අන්ත විපක්ෂයට තමයි යන්න වෙන්නේ කියලා කියන්න තමයි තියෙන්නේ. රටක් ලෙස වර්තමානයේ නිවැරදි විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම අවශ්‍ය බව පූජ්‍ය බෙංගමුවේ නාලක ස්වාමින් වහන්සේ පවසති. නිවැරදි විදේශ ප්‍රතිපත්තියක් විශේෂයෙන් නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරගෙන කටයුතු කරන්න කියලා අපි රජයට කියනවා. රජය දැනටමත් ඒ සඳහා උත්සාහය දරනවා. ඒ ගැන අපි සතුටු වෙනවා. ඉදිරියේ තවත් හොඳට මේ කාර්ය කරන්න ඕනේ. විශේෂයෙන්ම සලකන්න ඕන මේ විදේශ තානාපති උපත් කිරීමේදී දේශපාලන හේතු මත පත් කරන්නේ නැතුව තානාපති සේවයේ පුහුණුව ලැබව ඔයපත් කරන්න. එහෙම නැත්නම් ඒගොල්ලෝ විදේශ වලට ගිහිල්ලා කියන්නේ තානාපති සේවයේ වැඩනේ වෙනස් වැඩ. ඒ නිසා අපිට හරිම මේ රට පිළිබඳව තොරතුරක් විදේශ වලට යන්න බැරි වෙලා තියෙනවා. ඒ කාරණේ විශේෂයෙන් අවධාරණය කරන හැටියට මතක් කරනවා. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. මහජන බැංකුව හඳුන්වා දෙන පරිණත විශ්‍රාම ණය විවිධ වුවමනාවන් සඳහා වැඩිහිටියන් වෙත පිදෙන ණය පහසුකමක්. කොවිඩ් ආසාදිතයෝ 514 දෙනෙක් අද හඳුනා ගැනෙති. ඔහු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයෝය. ඒ අනුව දිවුලපිටිය පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරු වලින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 65861කි. මෙරට සුවය ලැබූ මුළු කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 64141ක් දක්වා ඉහළ ගොස් තිබේ. සුවය ලැබූ 740 දෙනෙක් අද පිටව ගියහ. 5365 දෙනෙකු තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්වල ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යාංශය පවසයි. මෙරට සමස්ත කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 69862කි. සුවධරණේ සුවචර්යා වැඩසටහන කොළඹදී අද ජනගත කෙරිණි. වැඩසටහන ආරම්භ කළේ අමාත්‍ය සිසිර ජයකොඩි මහතා විසිනි. දේශීය වෙදකම ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය මැදිහත් වීමෙන් මේ ක්‍රියාත්මකයි. එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා අවුරුදු 73 නිදහස ලබන අධිරාජ්‍යවාදීන් අපේ රට පාලනය කළ දීර්ඝ කාලයක්. ඒ පාලන කාල පරිච්ඡේදය තුළ අපේ රටේ ජනතාව මැරුවා, විනාශ කළා, දීපල ගිනි තිබ්බා. ඒ සියල්ලට වඩා බරපතල හානියක් කළා. ඒ තමයි අපේ සාම්ප්‍රදායික ජීවන රටාව විනාශ කරපිට මරපු එක. අපේ යහපැවතුම්, අපේ හොඳ ගුණාංග, අපේ හර පද්ධති, අපේ ඇවතුම් පැවතුම්, අපේ සමාජ උපචාරයන්, අපේ ආහාර විහරණයන් සියල්ල පොඩි පට්ටම් කරලා දැම්ම, විනාශ කරලා දැම්මා. අතිගරු ජනාධිපතිතුමා සෞභාග්‍ය දැක්වීම ප්‍රකාශ කළ පරිදි අපිට උරුම ජීවන රටාවට නැවත පුනරාගමනය කිරීම, ඒ සඳහා වූ සාකච්ඡාවක් තමයි අද අපි ආරම්භ කරන්නේ. ඒ නිසා අපි දිනචර්යාව සුවචර්යාවක් කරමු කියන සාකච්ඡාව ආරම්භ කරනවා. ගම්පහ දාරළුව දුම්රිය ස්ථානයේ ඉදිරිපිට ඇති වඳවීමේ තර්ජනයට මුහුණ පා තිබෙන ප්‍රෝඩියා සේලනිකා වෘක්ෂය කපා ඉවත් කිරීමට ඉඩ නොදෙන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ඒ පිළිබඳ මාර්ග සංවර්ධන අධිකාරියට සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අමාත්‍යවරයා උපදෙස් දී තිබේ. අධිවේගී මාර්ගයේ ඉදිකිරීම හේතුවෙන් එම ශාඛය කපා ඉවත් කිරීමට සිදුවන බවට මාධ්‍ය වාර්තා කර තිබිනි. මාර්ගයේ ඉදිකිරීම වෙනස් කර හෝ නව තාක්ෂණ යොදාගෙන ගස ආරක්ෂිතව ගලවා සුදුසු වෙනත් තැනක රෝපණය කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය. ගුවන්තොටුපළ විවෘත කිරීමත් සමග සංචාරකින් 2500කට වැඩි පිරිසක් මෙරටට පැමිණ ඇතැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි. මත්තල සහ කටුනායක ගුවන්තොටුපළ වලින් එම සංචාරකින් සඳහා හෝටල් 58ක් ලියාපදිංචි කර තිබේ. සංචාරය කිරීමට ස්ථාන 18කට අනුමැතිය ලබා දී ඇත. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව මෙරට සංචාරක ව්‍යාපාරය ක්‍රමානුකූලව වර්ධනය කිරීම රජයේ අරමුණ බව ඇමතිවරයා පැවසීය. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව දීපව්‍යාප්තව විහාරස්ථානවල සංවිධානය කරන රතන සූත්‍රය සජ්ජායනා කිරීමේ වැඩසටහනේ 105 වැන්න මාවර මණ්ඩිය ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරස්ථානයේදී හෙට සිදු කෙරේ.
ශාස්ත්‍රවේදී පූජ්‍ය පොතානේගම සුමන රත්න ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් එය සංවිධානය කර තිබේ. රතන සූත්‍ර සජ්ජායනය පස්වරු 6:30 සිට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙළඳ සේවය, සිටි FM සේවය සහ සියලුම ප්‍රාදේශීය සේවා ඔස්සේ විසිරුවා හැරේ. ලංකා බැංකුව සහ ඩාලි බට්ලර් සමාගමේ අමෘත හඳුන්කෝරු මීට සංනිවේදන දායකත්වය සපයයි. මහජන බැංකුව හඳුන්වා දෙන පරිණත විශ්‍රාම ණය විවිධ වුවමනාවන් සඳහා වැඩිහිටියන් වෙත පිදෙන ණය පහසුකමක්. මෙච්චර අඩු පොලියකට අපේම දරුවෝ වගේ අපට සැලකිල්ල. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්වියාව. බීර නිෂ්පාදනය වැනි අතුරු නිෂ්පාදන සඳහා මහා පරිමාණයෙන් වී මිලදී ගැනීම සීමා කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙයි. මේ අතර නාගරික සංවර්ධන අධිකාරිය සමග ක්‍රියාත්මක මධ්‍යම පාන්තික නිවාස යෝජනා ක්‍රම සඳහා 6.25% පොලියට ණය පහසුකම් ලබා දීමද රජය ආරම්භ කර තිබේ. විදුලිය ලබා ගැනීම ඇතුළු සමෘද්ධිලාභීන්ට පිරිනමන සහන ණය කඩිනමින් ලබා දීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු ඇත. විදේශ ණය සඳහා යොමු වීම වෙනුවට විදේශ ආයෝජන සම්බන්ධයෙන් රජයේ වැඩි අවධානයක් යොමු කර ඇතැයි මුදල් අමාත්‍යාංශයේ අද පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී එහි ලේකම් SR ආටිගල මහතා පෙන්වා දුන්නේය. එය අකණ්ඩව පවත්වාගෙන යාමේ වැදගත්කමද ඔහු අවධාරණය කළේය. රේගුවේ අපනයන අංශය අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාත්මක වීමෙන් ගැටලු අවම කර ගැනීමට හැකි වී තිබේ. දෛනිකව රේගුවට පැමිණෙන වාප්පු ලිපිකරුවන් සංඛ්‍යාව 60%කින් අඩු කර ගැනීමට එය උපකාරී වී ඇතැයි රේගු අධ්‍යක්ෂ ජනරාල් ජී.වී. රවිප්‍රිය මහතා මෙහිදී පෙන්වා දුන්නේය. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අන්තර්ජාල ක්‍රමය ඔස්සේ බදු ගෙවීම අද සිට ක්‍රියාත්මක කර ඇත. ඊට බැංකු 5ක එකඟත්වය හිමිව තිබේ. බැංකුවලට ණය සහ ලීසින් කලින් පියවීමේදී 3% ගාස්තුවක් ගෙවීම සම්පූර්ණයෙන් නතර කළ යුතු බවට යෝජනාවක් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා එහිදී ඉදිරිපත් කළේය. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්ති හඬ අවධානය පිණිසයි. කොරෝනා ව්‍යාප්තියත් සමග සංචාරකයන් නොපැමිණීමෙන් කිතුල්ගල රාෆ්ටින් බෝට්ටු සේවය ආශ්‍රිත පවුල් 10කට ආසන්න සංඛ්‍යාවක් දැඩි දුෂ්කරතාවයට පත්ව තිබේ. මාස කිහිපයක් බෝට්ටු ක්‍රියාත්මක නොකිරීමෙන් ඒවා දිරපත් වීමේ අවදානමකටද පත්ව ඇත. කැලණිගඟේ කිතුල්ගල සිට කිලෝමීටර් 5කට ආසන්න දුරට බෝට්ටු සේවය ක්‍රියාත්මක විය. ඊට සම්බන්ධ වූ පුජ්‍යලින් වෙනත් රැකියාවලට යොමු වීමෙන් පුහුණු සේවකයින්ද හිඟයක්ව පවතී. පවතින තත්ත්වය සැලකිල්ලටගෙන මෙරටට පැමිණෙන සංචාරකින් කිතුල්ගල ප්‍රදේශයට ගෙන්වා ගැනීමේ වැඩසටහනක් සකස් කර දෙන ලෙස එම බෝට්ටුකරුවෝ රජයෙන් ඉල්ලා සිටිති. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය People's Leasing ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසිදින නොලැබෙන අසම ලීසින් වාරික සමගින් අවම පොලියකට. විස්තර දැනගන්න ළඟම People's Leasing ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112 206 People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. ඉන්දියාවේ ග්ලැසියරයක් කඩා වැටීමෙන් අතුරුදන් වූ 18 දෙනෙකුගේ සිරුරු සොයාගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. 150කට ආසන්න පිරිසක් ඊට යට වී ඇතැයි විශ්වාස කෙරේ. අතුරුදන් වූවන් සෙවීමේ මෙහෙයුම් පුළුල් කර තිබේ. ග්ලැසියරය කඩා වැටීමෙන් ඇති වූ ගම් වතුර හේතුවෙන් විදුලි බලාගාරයක්ද විනාශ වී ඇතැයි වාර්තා වේ. එරට හිමාල අඩවිය ආසන්නයේ පිහිටි උත්තරකාන්ත ප්‍රදේශයේ වේල්ලක් මතට ඊයේ එම ග්ලැසියරය කඩා වැටී තිබෙන බව එම මාධ්‍ය වාර්තා සඳහන් කරයි. කොවිඩ් වසංගතය චීනයේ වුහාන් නගරයේ මස් අලවිසල් ආශ්‍රිත ව්‍යාප්ත වූ බවට සාක්ෂි හමු වී නැතැයි අන්තර්ජාතික විශේෂඥ කණ්ඩායමේ සමාජිකයෙක් ප්‍රකාශ කරයි. ඔවුන් නගරයේ රෝහල්, වෙළඳසැල්, පර්යේෂණ ආයතන ඇතුළු ස්ථාන රැසක් නිරීක්ෂණයට ලක් කර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයෙකු වන ඔහු සඳහන් කර ඇත්තේ COVID-19 වෛරසය වුහාන් නගරයේ මස් වෙළඳසැල් ආශ්‍රිත ව්‍යාප්ත වුවද වෛරසය වෙනත් ස්ථානයක බිහිවන්නට ඇතැයි විශ්වාස කරන බවයි.
ඉරානයට එරෙහිව සම්බාධක ඉවත් නොකරන බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් කියා සිටී. මේ අතර සම්බාධක ඉවත් කළහොත් පමණක් 2015 න්‍යෂ්ටික ගිවිසුමට අනුකූලව කටයුතු කරන බව ඉරානය ප්‍රකාශ කර තිබේ. එම ගිවිසුම කඩකිරීම හේතුවෙන් 2018 දී ඉරානයට සම්බාධක පැනවිය. People's Leasing ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසිදින නොලැබෙන අසමසම ලීසින් වාරික සමගින් අවම පොලියකට. විස්තර දැනගන්න ළඟම People's Leasing ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112 206 300. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. සංවර්ධන පුවත්. යාපනය පොළොන්නරු සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල වැව් ප්‍රතිසංස්කරණය කෙරේ. එය ක්‍රියාත්මක කෙරෙන්නේ වාරි සෞභාග්‍ය ග්‍රාමීය වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන මගිනි. යාපනයේ දිස්ත්‍රික්කයේ වැව් 87ක් මේ යටතේ සංවර්ධනය කිරීමට නියමිතයි. දැනටමත් නෙඩුම් කුලම වැවේ ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කර තිබේ. ඊට වැය කරන මුදල රුපියල් ලක්ෂ 80කි. වාරි මාර්ග දෙපාර්තමේන්තුව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි. මේ අතර පොළොන්නරු දිස්ත්‍රික්කයේ වැව් සංවර්ධනය කිරීමේ වැඩසටහනක්ද ආරම්භ කර ඇත. ඒ යටතේ රුපියල් 10,17ක වියදමින් පාළු වැව ප්‍රතිසංස්කරණය කෙරේ. එමගින් ප්‍රදේශයේ කුඹුරු අක්කර 100ක් දෙකන්නේ වගා කිරීමට පහසුකම් සැලසේ. අත්තනගල්ල පාතේගම වැව සංවර්ධනය කිරීමද ආරම්භ කර තිබේ. ක්‍රීඩා පුවත්. රාවල්පිණ්ඩිහි පැවති ටෙස්ට් ක්‍රිකට් තරගයේදී දකුණු අප්‍රිකාව පරදවා ලකුණු 95ක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම සමත් වෙයි. ජයග්‍රහණය සඳහා දකුණු අප්‍රිකාවට ලකුණු 370ක ඉලක්කයක් හිමි විය. එහෙත් එම කණ්ඩායමට සියලු දෙනා දැවි ලබාගත හැකි වූයේ ලකුණු 274ක් පමණි. ඒඩියන් මාක්‍රම් ලකුණු 108යි. හසන් අලි කඩුළු 5ක් බිඳහෙළිය. තරගයේ වීරයා වූයේ හසන් අලිය. තරගාවලියේ වීරයා ලෙස මොහමඩ් රිස්වාන් නම් කෙරිනි. ඒ අනුව දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 2-0ක් ලෙස පාකිස්තාන කණ්ඩායමට ජය හිමි විය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ශ්‍රී ලංකන් ගුවන් සමාගමට කල්බදු පහසුකම් යටතේ ගුවන් යානා ලබා දී ඇති සමාගම් එම කල්බදු අඩු කිරීමට එකඟතාව පළ කර තිබේ. කොරෝනා වසංගතයත් සමග සමාගමේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස එම එකඟතාව පළ විය. ශ්‍රී ලංකන් ගුවන් සමාගම සතු ගුවන් යානා 24ක් කල්බදු පහසුකම් යටතේ ලබාගෙන ඇත. ඒ සඳහා කල්බදු කුලිය ලෙස ඇමරිකානු ඩොලර් කෝටි 108ක් සමාගම ගෙවයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. වැඩි පොලියක්, ඉතුරු ගිණුමට 100% රාජ්‍ය ආරක්ෂාව, ශිෂ්‍යත්ව විභාගය සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල් සහ දිවයින පුරා බෙහෙදුණු ශාඛා ජාලය හා තැපැල් උපතැපැල් කාර්යාල ජාලය මගින් ගනුදෙනු කිරීමේ හැකියාව. ඔබත් අදම ඔබේ සිඟිත්තාගේ අනාගතය වෙනුවෙන් හපන් ගිණුමක් කරවන්න. කොන්දේසි අදාළ වේ. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ආර්ථික පුවත්. ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. රුපියල් කෝටි 4000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් අනිද්දා සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒවා නිකුත් කෙරෙන්නේ දින 91කින්, දින 182කින් සහ දින 364න් කල්පිරෙන ලෙසයි. ලන්සු භාර ගැනීම බදාදා පෙරවරු 11ට අවසන් වෙයි. රාජ්‍ය සුරකුම්පත් පිළිබඳ ප්‍රාථමික අලෙවිකරුවන්ගෙන් ලන්සු කැඳවේ. ඒවා ඉදිරිපත් කළ යුත්තේ
විද්‍යුත් ලංසු ඉදිරිපත් කිරීමේ පහසුකම ඔස්සේ පමණක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහන්න අපි ළඟ තියෙනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරුනොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC ෆයිනෑන්ස් රන් සවි රන් ණය සේවාව. රත්තරන් කාලගුණ වාර්තාව. ඌව පළාතේත් අම්පාර සහ මඩකල්පු යන දිස්ත්‍රික්කවල වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. සබරගම පළාතේත් ගාල්ල මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් පසුරු දෙකෙන් පමණ පසුව ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දිවයිනේ සිසු ප්‍රදේශවලට වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. කාලගුණ වාර්තාව. ප්‍රවෘත්ති අවසන් කිරීමට මත්තෙන් යලි සිරස්තල. කිරිගොවීන්ට රුපියල් ලක්ෂ 10ක ණය මුදලක්. අතුරු නිෂ්පාදන සඳහා මහා පරිමාණයෙන් වී මිලදී ගැනීමට සීමා. කම්කරු වැටුප අනුමත වීම පිළිබඳව ලංකා කම්කරු කොංග්‍රසෙන් පැසසුම්. පුරවැසි මූලික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක්. ග්ලැසියරයක් කඩා වැටීමෙන් අතුරුදන් වූ 18 දෙනෙකුගේ සිරුරු සොයා ගැනීමයි. රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය ඉන් සමප්තයි.